මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා බෙලියත්ත කහවත්තේ පියෝජා නිවසේ පදිංචි ගුරු සේවයෙන් විශ්‍රාමික අත්තම්මා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ මාර්තු මාස 16 වන දිනට දෙවන ජන්මදිනය සමරන විදානගමගේ අදිත අනුහස් චූටි පුතුට වියපත් දිනයක ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබේවා යන අරමුණින් වර්තමාන මොහොතේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ජීවත් වන සියලු බුද්ධ ශ්‍රාවකයන්ට උපන් අකුසල් දුරු කර නූපන් කුසල් උපදවා ගැනීමට මෙම ධර්මදේශනය උපහාරයක් වේවා. සසර කෙටි කර ගැනීමට වීරයක් දරූ පරලෝ සපත් බාරෝන් සිල්වා ගාල්ල වෙල්ලාල පියාණන්ට හේවා හන්නාගල ලැන්සිනා සොපි අමරසිංහ මෑණියන්ට මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලැබ කල්යාණ මිත්‍ර ඇසුරක් ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර නිමා කර ගනිත්වා. පියෝජා ජයශංකා දියණිය සහ ජගත් කුමාර පුතණුවන්ගේ දහම් මඟ දියුණු වේවා. නිවන තමා ළඟම ඇති දෙයක් බව පෙන්වා දෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට නිදුක්ව නිරෝගීව මෙය සසරේ අවසන් උත්පත්ති භාවයේම වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං පස්ස භික්ඛවේ සුතව ආර්ය ශ්‍රාවකෝ චක්කුස්පින්පි නිබ්බින්දති සෝතස්මින් ගානස්මින් ජීවාස්මින් කායස්මින් මනස්මින් නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්ති මේ ඥානං හෝති කීනා ජාති උස්තම් බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තායාති පජානාසීති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව නරඹනු ලබන සවන් දෙන සදහවර පින්නතුනි, නිවන් මාර්ගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන්නා වූ විවෘත නිදහස් මාතෘකාව යටතේ ටිකක් ලොකු බණක් කියන්නයි සූදානම් වෙන්නේ. මේ සංයුත්තනිකාය සලායතන වර්ගයයි මේ සබ්බානිච්ච වර්ගයයි සියල්ල අනිත්‍ය. මේක තියෙන පළවෙනි සූත්‍රයේ අනිත්‍ය සූත්‍රය. මොනවද මේ අනිත්‍ය සියල්ල කියලා ඉතින් හොයාගන්න යන්න වෙන්නේ. ඔය ඉස්කෝලේ ගිය කාලේ ඔය ගැඹුරු බණ අහන්න නැති කාලේ කාගෙන් හරි වෙද මහත්තුරුන්ගෙන් නැගත් මහත්තුරුන්ගෙන් අහපු අනිත්‍ය ඉගෙන ගන්න නැතුව නැත්නම් තාකට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන සියල්ල අනිත්‍ය ඇස් දෙකෙන් බලන්න යන්නෙත් නැතිව නුවණින් බලන හැටි ඉගෙන ගන්න. මම ඔය පසුගිය කාලෙක කිව්වේ බුදුදහමේ ධර්මයේ අනිත්‍ය විතරයි කියලා. වෙන මොකවත් දැනගන්න ඕනේ අනිත්‍ය දැනගත්තාම ඇති කියලා. ඒනොට ඉතින් අපේ රටේ ලෝකේ ඉන්න අය නෙමෙයි මේ බෞද්ධයෝ නෙමෙයි අබෞද්ධයෝත් අනිත්‍ය දන්නවා. සියල්ල කියලා බාහිර ලෝකේ තියෙන දේවල්ට නම් කරගෙන ඒවැය කඩේන මිදලා වෙනස් වෙන එක ඒවත් අනියත බව බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය කියලා හිතාගෙන වලිගේ පාගගෙන ඉන්නවා. බණ වරද්දාගෙන ඉන්නවා. ගමනක් නැහැ. මේ බුදුන් වහන්සේ වදාළ දේවල් බලන්න ඕන ඇස් දෙකෙන් නෙවෙයි නුවණින්. ප්‍රඥාය අදා පඤ්ඤාය පස්සති. බලන්න ඕන බාහිර ලෝකේ නෙවෙයි තමන් තුල තමන්ගේ ඇස තුල කන තුල නාසය තුල හටගන්නා වූ සියුම් ක්‍රියාදාමය තුල. ඒ සියුම් ක්‍රියාදාමය තුල බලන්න පුරුදු වෙලා හිටියේ වෙන විදියක්.
ඒ වෙන විදිහ නිසා මිනිසා සසරට ඇලෙන බව සහ දුකටපත් වෙන බව හොයාගත්ත බුදුරජාණන් වහන්සේ ඒන් ගැලවීම සඳහා බලන්න විදියක් ක්‍රමයක් දේශනා කළා. ඒ විදිහට බලන හැටි කියලා දෙන අයට සත්පුරුෂයන් වහන්සේලා කියලා කියනවා. ඔවුන්ගේ කරුණ පැහැදිලි කිරීමට සද්ධර්ම දේශනය කියලා කියනවා. ඔවුන්ගේ අසුර සත්පුරුෂ සංසේවය කියලා කියනවා. ඔවුන්ගෙන් ඒ දේ වටහා ගන්න එකට සද්ධර්ම ශ්‍රවණය කියලා කියනවා. ගයක් හදන්න අත්විවරම පාදක වෙන්නාසේ මේ අත්විවරමයි. මේ අත්විවරම දාගත්තාම ගේ හදන්න පුළුවන්. අත්විවරම නැතුව ගෙවල් හදන්න බෑනේ. ඒ නිසා සතර සෝපාපට්ටි අංගවල තිබෙනා වූ පළවෙනි දෙවෙනි එක අතහැරලා මේ රටේ අය බුදු වෙන්න හදනවා, භාවනා කරන්න හදනවා, සෝවාන් වෙන්න හදනවා, නිවන් දකින්න හදනවා. මොකටද බන? එහෙමම කියන උපාසකම්මල තාමත් මේ රටේ ඉන්නවා. මොකද මේ ඇද්දක පියාණන් ඉඳලා පුංචි සමාධියක් හදාගෙන. ඕකෙන් ඔක්කොම කෙලස් ටික නැසෙයි කියලා හිතන් ඉන්නවා. අරමුණු දෙන්නේ නැති තැනක් හදාගෙන එතෙන්දලා ඉන්න හදනවා. මොකවත් හොයන්නේ නැතුව. මේ ලෝකේ තියෙන සියලුම දේවල් වඩන ඒවල් වලට භාවනා කියලා කියනවා. මොනවා හරි යමක් වැඩි දියුණු කරනවා නම් ඒවට භාවනා කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහදලා දේශනා කරපු එකට කියන්නේ එක එක ආගම් වල තියෙන වඩන જાති කියලා නෙවෙයි. ආසවක්ඛේ ඥාණයෙන් පසු ආසවක්ඛේ කිරීම පිණිස වඩන්නා වූ ක්‍රියාමාර්ගයට මතක තියාගන්න. ඒක සමහර විට සමත වෙන්නත් පුළුවන්, විදර්ශනා වෙන්නත් පුළුවන්. ඒ සමත කියන්නේ බමුණන් අතේ තිබිච්ච සමත කියන එක නෙවෙයි. ඒ බඳු සූත්‍රයක් හමුන දවසක ඒක පැහැදිලි කරන්නම් අපි. සූත්‍රවල අර්ථ තියෙන තැන් තියෙනවානේ. අද මේ අදාළ තැනට යමු අපි. සවැත් නුවර වැඩ සිටිදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කරලා තියෙනවා. ළඟ ඉඳලා තියෙන භික්ෂුන් වහන්සේලා. ඒ නිසා යාමන්ත්‍රණ එහෙම තියෙන්නේ. සබ්බං වික්ඛවේ අනිච්චං. කිංච වික්ඛවේ සබ්බං අනිච්චං. අන්න එහෙමයි. ඔබ වෙනුවෙන් කතා කරනවා නම් වික්ඛවේ අතහැරලා සබ්බං ශාවකා. ශාවකේනේ සියල්ල අනිත්‍යයි. මොනවද සියල්ල? ආන්න එතරයි තියෙන්නේ. සියලු සංස්කාර ධර්මයන් කියන වතපිළිද කඩන් කියලා ගත්තා වගේ යන්නේ නැතුව තථාගතයන් වහන්සේ වදාළ සියල්ල බලන්න ඕන අපි. මේ සියල්ලම පැහැදිලි කරන්න තරම් මේ කාලේ මට ලැබෙන්නේ නැහැ. නමුත් එකක් තුලින් සියල්ල ඒවා හයක් පැහැදිලි කරાવી මම. බලමු. චක්කුම් වික්ඛවේ අනිච්චා අනිච්ඡං රූපා අනිච්චා චක්කු විඥානං අනිච්චා චක්කු සම්පස්සෝ අනිච්චෝ යම්පිදං චක්කු සම්පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං වා තම්පි අනිච්ඡං. ඔන්න එකක්. දැන් ඉතින් මේක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් මේක ගන්න එපා ඇස. ඔබට ඔය පේන්නේ අක්ෂි ගෝලයේ ඇස. ඉතින් ඕක මේ ගියන් පස්සේ පොළොවට පස් වෙලා යනවා. ඒක අනිත්‍ය කියලා හැම හිතන්න එපා. එහෙමනේ ඔබට පේන්නේ. එතකොට රූපා ඉස්සරහින් තියෙන ගහක එහෙම නැත්නම් මලක නැත්නම් කාගේ හරි ගෙඩියක ඕක ඉදි ලකුණු වෙලා පොළොවට පස් වෙලා යනවා. ඒ අනිච්චං කියලා. එහෙම බැලුවොත් එහෙම ඔබ බලන්නේ සක්කාය දිට්ඨියෙන්. බුදුන් වහන්සේ වදාළ තැන නෙවෙයි බලන්න හදන්නේ. එතනින් එහාට ඒක කියන්න ලෑන් දරුණාම මේ ඉන් එහාට ප්‍රතිඵල ලබන්න බැරි වෙන්නේ ඒකයි. කුමක්ද ඇස කියන්නේ? ඇස මව් කුසෙන් බිහිවිලා මැරෙන කම්ම තියෙන දෙයක් වශයෙන් ඔබට පේනකොට ඇස කියන්නේ සිත. ඇසෙන් උපදින සිත චක්කු විඥානය කියන්නේ. ඔබ ඡායාරූප වලට පෙනී සිටිනවා නම් ඡායාරූපයේ ඔබ වාඩිලා සිටියේදී කැමරාව මොහොතකට විවර වෙනවා. එතකොට ඔබේ සටහන ඇතුලේ වැටෙනවා. ඒක ඡායාරූපය කියලා. මොහොතකින් සිදු වෙනවානේ. අනෙක් කැමරා කාචය වගේ කාචයක් තමයි ඔබේ ඇසේ තියෙන ඉදිරියෙන් අක්ෂි කාචය. ඒකටත් අර වගේම ඉදිරියෙන් තියෙන දේවල් වැටුනහම චිත්ත අභ්‍යන්තරයේ අර ඔබේ රූපයේ කැමරාවේ තිරේ මත වැටෙනවා වගේ ඔබේ ඇසේ ප්‍රසාදේ මත වැටෙනවා. අන්නේ ප්‍රසාදයටයි ඇස කියන්නේ. ඒ ප්‍රසාද ඒ මොහොතේ පිහිටනවා.
වාහනයක් ධාවනය කරන ඒ මොහොතේ ලබන ශක්තියෙන් ධාවනය වෙනවා වගේ ඒ මොහොතේ උපදින ශක්තියෙන් ප්‍රසාදය අලුත් වෙනවා. ආලෝකයට කැමරා කාචය වෙනකොට ඒක තුල සෙවණැල්ල වැටෙනවා වගේ ඒ ප්‍රසාදය තුල ඉදිරියෙන් තියෙන රූපයක සෙවණැල්ල වැටෙනවා. ඒක රූපය. අසත් රූපයත්. එහෙම බැලුවද? අන්න ඒකයි ගැටලුව තියෙන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතිනවා එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවලු එකිනෙකට වෙනස් අරමුණු ගොදුරු කර ගන්නවලු. හැබැයි එකිනෙකට වෙනස් අරමුණු රසය විඳින්නේ නැතිලු. මිනිසාසව ඉන්ද්‍රිය පහ. ඇසවත් කනවත් නාසයවත් අරමුණු රසය විඳින්නේ නැහැ කියලායි බුදුන් වහන්සේ උගන්වන්නේ. එන්නත සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ පහට සිත පිහිටනවලු. සිත අරමුණු රසය විඳිනවා. සිත පිහිටනවා කියන එකේ තේරුම මේ මොහොතේ චක්කු විඥානේ හට ගැනීම. කොහෙවත් තිබිලාවෙත් නැහැ, කොහටවත් යන්නෙත් නැහැ. තිබුණ එකකුත් නෙමෙයි අලුතෙන් හට ගන්නවා. ඒකයි අර ප්‍රසාද පිහිටීම කියලා කියන්නේ. ඇස පහළ වෙනවා මේ මොහොතේ. අර කැමරාවකින් පින්තූර ගන්නවට වඩා වේගවත්. ඒ මොහොතට බාහිර තිබෙනා වූ රූපයක සෙවණැල්ල වැටීම තුළින් අපි රූපය ඒ උදව්වෙන් හඳුනා ගන්නවා. අන්න දැන් අර රූප වේදනා සංඥා සංකාර රූප කියන්නේ කය කියලා ගන්න නැතුව මෙන්න මේ රූපය කියලා ගන්න. ඇසත් රූපත්, කනත් ශබ්දත්, නාසයත් ගන්ධත්. අපි ඔතව පැහැදිලි කරමු. එතකොට ඒ රූපය කෙරෙහි ඇලීම බැඳීම නේද රූප තණ්හාව? ඒ ඇලීම බැඳීම නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා නේද? තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියන්නේ. ඒ රූපය වෙනුවට ශරීර රූප කියලා අරගෙන සායුධ තණ්හාවක් නැති කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද? මේ සම්බුදු සසුන තුළ ධර්ම කරුණු පැහැදිලි කිරීමේදී රූප කියන පදයට ඇති වුණා වූ අවුල ලෙහා ගන්න තාමත් බෑ. හැම පදයකටම රූප කියන්නේ එක්ක ශරීරය කියලා ගන්නවා නැත්නම් සතර මහා භූත කියලා ගන්නවා. සතර මහා භූත වලින් හැදෙන කයනේ. ඇස තුළ පහළ වෙන පංචස්කන්ධය හැදෙන සතර මහා භූත ඕන නෑනේ. ඔය හීනෙන් එහෙම පේන මෝටර් සයිකල්, දලදා මාලිගා, ගිනි කිලිසන් දර්ශන, එහෙම නැත්නම් මගුල් ගාල් බලන්න මොකවත් රූපෝනේ. ඒ තියෙන සම්පූර්ණයෙන්ම සැප දුක් උපේක්ෂා වේදනා ඒවට අදාළ සන්දර්ශන වලට අදාළ. ඒ ලෝකයේ රූප තිබෙනවාද? ඔබට රූප වෙනවට අතින් අල්ලන්න පුළුවන් චත්තාමූර්ව මහා භූතා තිබෙනවාද? සර්පෙක් හිටියත්, හතුරෙක් හිටියත්, කිඹුලෙක් හිටියත්, පූජනීය දෙයක් තිබුණත්, මල සිරුරක් දැක්කත්, මංගල මුදුවක් දැක්කත් ඒවා සිතේ පහළ වෙන සිතුවිලි නේද? එතෙන්ට ගියේ බාහිර වශයෙන් තිබෙන දේවල් වල වාසයෙන් ඇසේ සිත පහළ කරගත්ත නිසා. මනෝලෝකයේ කියන්නේ සිතේ පහළ වෙන සිතුවිලි නිකම්ම පංචද්වාරයෙන් කියන්නේ පංචද්වාරයේ ආශ්‍රයෙන් සිතේ පහළ වෙන සිතුවිලි. ඒවයි රූප. නාම රූප කියන්නේ නේ. බාහිරේ නම් කරපුවා තියෙනවා ඒවෙන් පහළ අරමුණක් පහළ වෙනවා අපේ හිතට. බාහිරේ නම් කරපුවාට නාම රූප කියලා තියෙන ත්‍රිපිටකයේ. නම් කරපු රූප. ඒවා අපි හඳුනාගන්නේ අපේ ඇසේ කනේ නාසයේ පහළ වෙන අරමුණක් මගින්. දැන් අසත් රූපයත් එක තැනනේ. ප්‍රසාදයත් ගෝචර රූපයත් කියන්නේ ප්‍රසාදය කියන්නේ නැහැ ගෝචර රූපය ඉස්සරහා කියන එක කියලා උගන්වන්න එපා. චක්කුම් වික්ඛවේ අන්න ඇස. මේ මොහොතේ හටගන්න එක. ඒකට පහළ වෙන අරමුණ රූපය. දැන් ඒක හඳුනන එක චක්කු විඥාණය. රූපය හඳුනා ගන්න එක. ඒක කරපු කාරණේ ටික හඳුනාගත්ත එක. ඒ වගේම එතන චක්කු සම්පස්සය. ඇහැට හේතු කීපයක් එකතු වෙන එක සම්පස්ස කියන්නේ. ඒකට අපි කතා කරනවා තව අපි ගත්ත ප්‍රසාදයයි, ගෝචර රූපයයි, ආලෝකයයි, මානසිකාරයයි, සැප, දුක්, උපේක්ෂා, වේදනා මේ සියල්ල සම්පස්සේ. හේතුඵල. දැන් මේ සම්පස්සේ නිසා උපදින්නා වූ
ඒ මොහොතට උපදින එක වේදනාවක් සැප, තව වේදනාවක් දුක, තව වේදනාවක් උපේක්ෂා. දැන් මේ සියල්ල මොනවද? චිත්තචෛසික නේද? හටගෙන නිරෝධ වෙන්න තියෙන ඒවා නේද? දැන් කොමක්ද අනිත්‍ය කියන්නේ? මේක නැති වෙන එකද? හොඳයි අපි මෙහෙම ගන්න බලමු. අනිත්‍යේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡාදිට්ඨිගතා සත්තා චිත්තං කිත්ත විසංඤිනෝ සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛාත්ම වශයෙන් අර ගැනීම තුළ සත්‍යය ඉපදෙමින් මරමින් සතර යනවා. දැන් මේ නම් අනිත්‍ය මේක නේද නිත්‍ය කොට ගන්න ඇත්තේ. දැන් මේ අනිත්‍ය කියලා අලුතෙන් බලන්න දෙයක්ද පෙන්වන්නේ? නිත්‍ය කියලා අලුතෙන් කියන හිතන්න දෙයක්ද පෙන්වන්නේ? මේ අනිත්‍ය නිත්‍ය පද දෙකට අදාළ වෙනත් වචනයක් හොයාගන්න මම මේ මහන්සි වෙන්නේ. දැන් මේ සත්‍ය සසර යන්නේ ඇයි? දෙපයින් යන්නේ නැහැ, කයින් යන්නේ නැහැ. පව් හේතු වල පව් ඵලයේ වශයෙන්, පින් හේතු වල පින් ඵලයේ වශයෙන්, ධාන හේතු වල ධාන ඵලයේ වශයෙන්. ඇයි මේ හටගන්න දේ අරමුණු රසය විඳින්න ගියාම සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින්න ගිහින් ඇලිලා ගැටිලා යලි විඳීමේ ඕනකමක් චිත්ත අභ්‍යන්තරයට ඉතුරු කරනවා. අන්නේ චිත්ත අභ්‍යන්තරයට හේතු ඉතුරු වෙන්නේ අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? දැන් තේරුණාද ඔබට අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කොහෙද තිබෙන්නේ කියලා? දැන් එහෙම ගත්තද? කවදා හරි ඔබ නිට්ටයයි කියලා ගත්තද? දැන් මෙන්න මේක තමයි මෙතන තේරුම් ගන්න ඕන කාරණාව. මම නොවන දේ මම කොට, මගේ නොවන දේ මගේ කොට, මගේ ආත්ම නොවන දේ මගේ ආත්ම කොට ගන්නවා කියන එක තමයි මේ නිට්ටය සුඛ ආත්ම කියන එකේ තේරුම. ඒ මිනිසා අතින් සිදුවෙන වරද. කවදාවත් මම මගේ ආත්ම කියලා ගත්තෙත් නැහැ. කවදාවත් නිට්ටය සුඛ ආත්ම කියලා ගත්තෙත් නැහැ. නමුත් ඒ සංඥාවෙන් ඇලෙන ගැටෙන සංඥාවෙන් ගැනීමේදී කරන්නේ ඒක තමයි. එතකොට මිනිස්සයා සසර ඇවිදවන්නේ අනිත්‍ය නිසා නෙවෙයි නිට්ටය සුඛ සංඥාවෙන්. දැන් එතකොට ඒ දුක් ගෙනත් දෙන්නේ අනිත්‍ය නිසාද නිට්ටය කොට ගත්ත නිසාද? දැන් බුදුරජාණන් වහන්සේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දේශනා බලන්න දේශනා කළේ දුකටපත් වෙන දුකින් මිදෙන්නද? දැන් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලපුවම සෝවාන් වෙනවා කියන එකේ තේරුම අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලලා දුකටපත් වෙනවා කියන එකද දුකින් මිදෙනවා කියන එකද? එහෙනම් අනිත්‍ය නිසා දුකයිද නිට්ටය නිසා දුකයිද? මේ මරටේ තියෙන මේ යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන පාලි පදය සිංහලට පරිවර්තනය කරලා තියෙන අන්ධ භූත විලාසය මම මේ කියන්නේ. දැන් මිනිසාට ජාතජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්නේ අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? දැන් සත්‍ය හසර ඇවිදින්නේ අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? ඒක වචනෙන් කියන එකක් නෙවෙයි. ඒ අල්ලා ගැනීම මමත්වෙන් ගැනීම ඒක ඒ නිට්ටය සුඛාත්ම. එතන නිට්ටය සුඛ ආත්මත් මම මගේ ආත්මත් කියන්නේ එකක්. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. නිට්ටය ඒ සුඛ කියන එකේ තේරුම සැප කියන එක නෙමෙයි මගේ කියන එක. මගේ ආත්ම. ඒ මොහොතට ආපු දෙය. දැන් ඉතින් මොනවද බලන්න තියෙන්නේ සබ්බන්? ඇස තුල අරමුණක් පහළ වී
නැසී යන මොහොතේ සිදුවෙන සිද්ධියට අදාළ සියලු දේවල් සබ්බං. ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මානසිකාරයේ චක්ක සම්පස්සේ සැප දුක් උපසාවිසා චක්ක විඥානය. හේතු. සියලු දේවල්. තව එහාටකුත් සබ්බේ සංඛාරා කියලා කියනවා. දැන් මේ පෙන්නන්නේ මේ අනිච්චං කියන එකේ තේරුම හටගත්ත ගමන් නැති වෙනවා කියන එකද මේ? නෑ. ඒක තමයි බුදුන් වහන්සේ හොයා ගැනීම. අපේ හොයා ගැනීම. අපේ ඔච්චර හේතුඵලද කියන්න දන්නේ අපි එනකොට මොකට එකතු වෙලා චක්කු සම්පස්සේදී චක්ක විඥානයේදී රූප තණ්හාවෙන් එකට එකතු වෙලා එකතු වීමෙන් බැඳිලා මගේ වෙලා මම මගේ වෙලා මගේ ආත්ම වෙලා අවසන් කරනවා. මේ හේතු එකකවත් මම කියලා ඵලයක් නැති ශනේ නැති වෙන එකේ අපි එතෙන්ට එකතු කරගන්න එකක් තමයි දිට්ඨිය කියන්නේ. ඉතින් මම ඔය පසුගිය කාලයක් වල අවුරුදු 10ක් 15කට ඉස්සෙල්ලා ඔය ඇස අනිත්‍යයි කියලා කියනවා අහගෙන ඉඳලා තියෙනවා. සමහරට ඇස කියන්නේ මාංශ ගෝලය වෙන්න ඇති. රූපය අනිත්‍යයි කියලා කියන බාහිර වස්තු රූප දිරායනයක වෙන්න ඇති. අදාළ තැනට ඇවිදින්නේ නැහැ නේද? පිටින් නේද බලලා තියෙන්නේ. මේ මොහොතක සිදුවෙන සිද්ධිය පෙන්වන්නේ. ඔන්න. දැන් මේ කියන ධම නෙමෙයි අපට තියෙන්නේ. මේ බුදුන් වහන්සේ වදාළ දර්ශනය නෙමෙයි අපට තිබෙන්නේ. ඒ මොහොතට එකතු වෙනකොට අපි හදාගත්ත පරිදි චිත්තාභ්‍යන්තරලා සැප හෝ දුක් හෝ උපේක්ෂාවක් වෙනවා වේදනාවක්. ඒ වේදනාව එකට එකතු වෙනවා. අපි සැප වශයෙන් නැලෙනවා, දුක් වශයෙන් ගැටෙනවා, නැත්නම් උපේක්ෂා වශයෙන් මුලා වෙනවා. දැන් වේදනාව මම වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත. රූපය අරූප රූපය ආපු අරමුණ මම රූපේ තුල මායත මාතර රූපය ඇත. ඒ කියන්නේ වචනෙන් ගත්තට නැත්නම් අර ඇලෙනවටද? ඒක තමයි නිත්‍ය කොට ගැනීම කියන්නේ. අනිත්‍ය දේ නිත්‍ය කොට ගන්නවා කියන්නේ ඒකයි. ඒක මොහතකින් එකතු වී විදුලිය කෙටු වශයෙන් නිමියන්න ඕන කාරණයක්. ඒ මොහත තුල අපි විසින් කරන වැරැද්ද තමයි මේ බැඳෙන එක. එහෙම නැත්නම් ඒක ස්වාභාවිකයි. හටගත්තව නැසෙනවා. දැන් මේ නිසා මොකද වෙන්නේ? ඇලීමෙන් ඇස තුල හට ගන්න තණ්හාව රූප තණ්හාව. රූපයට ශරීරයට නෙමෙයි රූප අරමුණට. අතුරා මිතුරා කොට ගන්නට විඳින්න ඇලෙන්න ගැටෙන්න තියෙන කමත්තට තමයි පෙන්වන්නේ ඒක. ලේසියෙන් අතහරින්න කැමති නෑ. හොඳ නම් ඉටු කරගන්න නරක නම් විනාශ කරලා දාන්න. දැන් දැක්කද ඇසත් රූපයත් කියන එක දෙකම බාහිර ලෝකේ නෑ සිතේ තියෙන එක කියලා. දැන් කනත් සද්දයක් දෙකටත් යන්න. ඔය ගුරුවරු එහෙම නැත්නම් තාත්තලා එහෙම සමහරට මේ කණෙන් අල්ලනවා. එතකොට කන කියන්නේ අර කම්පෙත්තටනේ. මම දැකලා තියෙනවා ඔය ගොළු කියලා කතා කරන අයට ওই කම්පෙත්ත තියෙනවා. ඉන්න බිහිරි කියලා කතා කරන අයට ගොළුවා බිහිරා ගොළු නෑනේ. එතකොට දැන් ඔහුට මේ කම්පෙත්ත තිබුණාට කන තියනවාද? ඔහු ගොළු වෙලා ඉන්නේ දිව නැති නිසා නෙවෙයි. ඔහුට ලෝකෙ කිසිම සද්දයක් නැහැ. ඒ නිසා උත්තර දෙන්න බෑ. දැන් ඒකට හේතුව කම්පෙත්ත තිබුණාට කන ඇතුළට ගියාපම කනේ ප්‍රසාදේ පිහිටලා නැහැ. අන්න කන කියන්නේ කම්පෙත්තට නෙමෙයි ප්‍රසාදේට. ඕනෑම ගොළුෙක් අනිවාර්යෙන් බිහිරි. සෑම බිහිරාම ගොළු නෑ මතක තියාගන්න. මොනතරම් මේ ලෝකේ ශබ්ද තිබුණත් අකුණු ගැහැව්වත් කිසිම බයක් උපදින්න කාරණයක් නෑ. මොකද ඔහුගේ ප්‍රසාදය නෑ. ඒ නිසා ප්‍රසාදයේ මත ගෝචර රූපේ පහළ වෙන්නේ නෑ. ඒක අනි හේතු එකතු වෙන්නේ නෑ.
අන්න කන සෝතංච. ඒ මොහොතේ සෝත ප්‍රසාදය හටගන්න එක. ගුවන් යානයක හෝ බඹරෙකුගේ සද්දයක් පිට වුණාම ඒක ඇවිදින් කනේ වදිනකොට එතන තියෙන එක ශබ්ද රූපේ. අර බාහිර එක නෙවෙයි. ගුවන් යානය දිහා බලන් ඉන්නම ඔක තේරුම් ගන්න ලේසියි. ගුවන් යානය යනවා පේනවා ඇහැට. එතකොට අන්නේ ඒ සෙවණැල්ල ඇහි වැටෙන නිසා. නමුත් ගුවන් යානය ටිකක් ගියාට පස්සේ අද්ද ඇහෙන්නේ පස්සේ ඈතින් වෙන තැනකින්. කිලෝමීටරයක් තරම් ඈතින්. ඒ අපි ගාවට එන්න වෙලා ගිය නිසා. එතන පිට වුණ සද්දේ අපට ඇහෙන්නේ විනාඩි ගානකින් අපේ කනේ පතිතුන වෙලාවට. ඒකයි අපේ කනේ පතිතුන එක අපට ශබ්ද රූපය කියන්නේ. ඒ වගේ අනිකුත් බාහිර කාරණා උදව් කරන අපට මේ සෝත ප්‍රසාදය තුළ ශබ්ද රූපය පහළ වෙනවා. දැන් සෝත විඥාණය හඳුනා ගන්න අවශ්‍යයි. සෝත විඥාණය තුළ සෝත සම්පස්සේ ස්පර්ශ වීම කියන කාරණාව. තින්නම් සංගති පස්සෝ කියලා කතා කරන. බාහිර හේතු සහ Tamanගේ ඇතුළත පවතිනා වූ හදාගත්ත ප්‍රියාප්‍රිය බව. දැන් ඒ නිසා උපදින්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා. දැන් වේදනාව මොකද්ද? රිදෙනවද? නෑ. ත්‍රිවිධ විදීම්. ත්‍රිවිධින්නෙන් එකයි එන්නේ මෙතෙන්ට. සැප නම් ඇලෙන, දුක් නම් ගැටෙන, නැත්නම් මුලා වෙන. දැන් මේ මොහොතේ මේ හේතු එකතු වීම හේතු එකතුලා නැති වෙනවා කියන එකද අනිත්‍ය? නැත්නම් මේ හේතු එකතු වෙනකොට අල්ලා ගැනීමට කියලා නමක් නිට්ටය. ඒ නිසා අනිත්‍ය නිත්‍ය සංඥාව කියන්නේ ඒක හේතු හට ගන්න එක නැති වෙන ස්වභාවික දෙයක් අපි විසින් කරපු වැරද්දක් නේද? නිත්‍ය සුඛාත්මේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. අපි කතු වැරද්දක්. පංචස්කන්ධය අනිදුක්ඛානාත්මේ ලෝකේ තියෙන දෙයක් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. බුදුවරු පහළ වුණත් නැතත් ඒක ඇත්ත කියලා තියෙනවා. එතකොට වැරද්ද නිත්‍ය සුඛාත්මය. මම නොවන මම මගේ නොවන මගේ ආත්ම නොවන දේවල් ඇස පුරා කන පුරා නාසය පුරා දිව පුරා මම මගේ ආත්මකට ගැනීම වචනෙන් නෙවෙයි අන්න මේ සත්‍යය සසර ඇවිදින්නේ අනිත්‍ය නිසා නෙවෙයි නිට්ටය නිසා. මොනවද දැන් මේ ඇසේ කනේ නාසයේ පහළ වෙන ඊළඟ කාරණා? අபிසංකාර. අපුඤ්ඤාபிසංකාර, පුඤ්ඤාபிසංකාර, අනිජ්ජාபிසංකාර, සබ්බේ සංකාරා. අபிසංකාර කියන එකේ තේරුම අනිත්‍ය නෙවෙයි නිට්ටය කොට ගත්තයි කියන එක. දැන් සියල්ල අනිත්‍යයි කියන එක බලන්න වෙන්නේ ලෝකෙ දිහාද ඇස තුළ සිදුවෙන මේ හේතුඵල ධර්මයේ තුළද? සියල්ල අනිත්‍යයි කියලා බලන්න වෙන්නේ කන තුල පහළ වෙන මේ අරමුණ තුලද ලෝකෙ දිහාද? බාහිර ලෝක සම්බන්ධයෙන් කිසිවක් සම්බන්ධ සිදුවීමක් වදාළ නැහැ ඒකටනේ. එන මල් පිපුණත් කමක් නැහැ, පරවුණත් කමක් නැහැ. ගෙඩි ඉදුණත් කමක් නැහැ, නරකුණත් කමක් නැහැ. ඒවා ලෝකෙ සිදුවෙන දේවල්. අපිව මේ ලෝකේ දේවල් හඳුනා ගන්න සිතට ආවහම එතන අපි බැඳෙනවා. ඒ බැඳෙන්නේ අපි විඳින්නේ බාහිර දෙයක් කියලා හිතාගෙන. බාහිර දේ උදව්වෙන් අපේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් ඒක උදව් වෙන ලෝකේ හඳුනා ගන්නට. අපි හිතන්නේ අපි ඇලුම් කරන්නේ බාහිර තියෙන රූපයට, ශබ්දයට, ගන්ධ රස ඒවා තමයි අපිට මේ සැප ගෙනත් දෙන්නේ කියලා. ඒවා ලෝකේ කවදත් තියෙනවා. එවෙන් හදාගන්න සැප දුක් උපේක්ෂා සහ පෞද්ගලික බවක්. යමකට හොඳ දේ තව කෙනෙකුට නරක වෙන්නේ, තව කෙනෙකුට සැප දේ තව කෙනෙකුට දුක් වෙන්නේ, තව කෙනෙකුට තව සුවඳ දේ තව කෙනෙකුට ගඳ වෙන්නේ, කැමති දේ අකමැති වෙන්නේ, කෙනෙකුගේ විතර තව කෙනෙකුට හතරා වෙන්නේ ඒක ලෝකේ තියෙන නිසාද? ඒ වාස්යෙන් තමන් හදාගන්න තැන තමයි මේ හදා ගැනීම තමයි මේ නිත්‍ය සංඥාව කියන්නේ. දැන් එහෙම වුණාම අර විහිදි හේතු නිරෝධය සිදු වෙන්නේ නැහැ. බද්දෝමාරස්ස නම් වූ කාරණාවෙන් සසරට බැඳිලා අවසන් වීම සිද්ධ වෙනවා. දැන් අන්න ඒ බැඳීම තමයි නිත්‍ය සුඛාත්මකට ගැනීමේ විපාකය.
දැන් දැක්කද මේ පොත තුල උගන්වන කණයි ශබ්දයයි කොහෙද තියෙන්නේ කියලා? ඇසයි රූපයයි තියෙන්නේ කොහෙද කියලා? ඒ වෙනස තේරුම් ගත්තද? අන්න ඒවා තේරුම් ගන්න. කන කම්පෙත්ත කියලා බාහිර ලෝකෙ තියෙන ශබ්ද කියලා ගන්න නැතුව කන ඇතුලේ පවතින ආ වූ කර්ණ සංකේත පවතින ආවරම ගන්න පුළුවන් ස්වභාවයේ කන වශයෙන්ුත් එතන පහළ වෙන රූපය ශබ්ද රූපයේ වශයෙන්ුත් දැන් ඊට පස්සේ නාසයටත් ඔය ටික උගන්නයි නේ. අතගාලා බලන නාසය අහු වෙනවා. ඒකද නාසය බුදුදහමේ. නැහැ. ගාන ප්‍රසාද. සෙම වැටුනහම ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ප්‍රතිස්ථාපන ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? නාහේ නැති හින්දාද? තියෙනවා. ප්‍රසාදේ වැසී ඇති බැවින්. ඒ නිසා මෙතන නාසය කියන්නේ ගන්ධය නැමැති අරමුණ ගන්න පුළුවන් නාසයේ සිත පහළ වෙන්න පුළුවන් තැන. සුළඟේ යන ගන්ධ කලාපයේදී මෙතන ස්පර්ශ වුණාම තමයි ඒක දැනෙන්නේ. ගන්ධ කලාප උදව් වෙනවා අපට හඳුනන සිත පහළ වෙන එක තමයි ගන්ධ රූපය. එතන රූප රූපයත්, ශබ්ද රූපයත්, ගන්ධ රූපයත්, පඨවි ආපෝ තේජෝ හැම නෙවෙයි. අරමුණු. අනේකයි තේරුම් ගන්න ඕන. දැන් ඒකටත් සම්බන්ධ කරાવી ගාන විඥානය, ගාන සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා. හොඳයි ඔය සැප වේදනාවට බැලෙන්නේ නැද්ද? දුක් වේදනාව නාහය අකුලගෙන ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද? එතකොට ඒ අනිත්‍යද? ඒ ප්‍රතිචාර දැක්වේ අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? ඇලෙන ගැටෙන මොලා වෙන ප්‍රතිචාර තිබෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි බාර ගන්න නිසා හේවත් මමත්වෙන් ගන්න නිසා. අනේකයි අනිත්‍ය නිට්ටය සංඤිනෝ කියලා කියන්නේ. දිවටත් යන්න. ඔබට දිව අත ගාලා බලන්න පුළුවන්. නමුත් බුලත් පිට කාපු අයට කටහුණු වැටුනහම මොකුත් රහ නැහැ. දැන් දිව නැති නිසාද? දිවේ මුල පෙන්වනවා එක එක රස හඳුන ගන්නට අවශ්‍ය ප්‍රසාද පිටින තැන් තියෙනවායි කියලා. අර කටහුණ වැටෙනවා කියන කාරණෙන් ප්‍රසාදය අඩපණ වුණාම රසයේ සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. ආහාරයේ අදාළ රස කලාප නැතුව නෙමෙයි සිතුවිල්ල පහළ වෙන්නේ නැතුවම දැනෙන්නේ නැහැ. දැන් දිව තිබුණාට ජීවහා ප්‍රසාදේ නැහැ. ඒ නිසා රස කලාපේ ගැටෙන්නේ නැහැ. ඉතින් බීලා ඇවිදින් ගෙදර කිලෝ එකක් විතර විත කාලය ඇවිදින් මේවා කෑ හැකිද රස නැහැ කියලා බිරිඳත් එක්කලා රොප්පු අල්ලනවා. නමුත් දරුවන්ට ඒ රස දැනෙනවා වුන්ගේ දිව ප්‍රසාදයේ අඩපණ නැති නිසා. තමන්ගේ දිවේ තියෙන ප්‍රසාද ගතිය අඩු කරගත්තාම රහ දැනෙන්නේ නැතුව ඇරුණාම රස කියන්නේ ඇහි ගෑවෙනකොට, කනේ ගෑවෙනකොට, නාසයේ ගෑවෙනකොට දැනෙන එකක් නෙවෙයිනේ. දිවේ පවණක් ගෑවෙනකොට පහළ වෙන සිතුවිල්ලක්. එතකොට රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ අනාත්මයි කියන්නේ ඒකයි. නමුත් අපි ඒකේ තියෙන දෙයක් වශයෙන් ගත්තාම ආත්ම කොට ගන්නවා. රසය අර හේතු ඔක්කොගේම ඵලය. එකක් අඩු වුණාම පහළ වෙන්නේ නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි ඒක පහළ වෙන එක ආත්ම කොට ගන්න. අන්න ආත්ම. මම මගේ ආත්ම. රසං අත්තා. ආත්ම කොට ගත්තාම තමයි ඒකේ අනාගත ඵලයක් වෙන්න හේතු ඉතුරු වීම කියන එක සිදු වෙන්නේ. එසේනම් මේ ලෝකයාගේ දැක්ම වචනෙන් දැනගෙන හිටිය නැති වුණාට මේ එන හැම එකක් එක්කලාම ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් ඒවා එතන තියෙන දේවල් වශයෙන් නෙවෙයි බාහිරල තියෙන දේවල් අඳුරනවා කියන හැඟීමක් තුළින් ආත්ම කොට ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීම කරලා තිබෙනවා.
තමා තුළ මිදින්න දෙයක් තිබෙනවා නම් ඒව බාහිර ආශ්‍රයෙන් උපදවාගෙන විඳින එක තමයි මේ කාමයේ විඳීම කියන්නේ. එතන නැති වූ දවසට බාහිර ලෝකේ පස්සෙන් පන්නන්න දෙයක් නැහැ, පේනකොට දකි. බල යන්න දෙයක් නැති වෙයි. හමුනොත් පෙනෙනව ඇරුණාම බලන්න යනවා නෙවෙයි. දැන් මෙන්න මේ ආකාරයට ඔබට තේරෙන්න වෙනවා ඔබ මේ සිතේ හදාගත්ත රුචිකත්වයේ උපදවා ගන්නට බාහිර දෙයක් උදව් වෙනවා විතරයි. ඔබ විඳින්නේ බාහිර දෙයක් නෙවෙයි. ඒක උදව්වෙන් ඔබ හදාගත්ත සිත රුචිකත්වය. මේක තමයි නානත්ත් කාය නානත්ත් සංඥා කියලා කියන්නේ. මම ওই වෙලාවකට පෙන්වන්නේ ශ්‍රීවිතරයක් මත පතිරෙන ආ වූ සියලු දර්ශන ප්‍රතිබිම්බ. ඒ වාසයෙන් අඬන්නේ, hina වෙන්නේ, කේන්ති ගන්නේ, විසුල් ගහන්නේ, හූ කියන්නේ, ශෝකයටපත් වෙන්නේ. ඒක යමක් තියෙන නිසාද? ඒවාට අදාළ රූපයට රැවටීමෙන් තමන්ගේ හැඟීම් ඉපදුන නිසාද? ඒ හැඟීම් උපදවා ගන්නට අරක උදව්වක් වෙනවා අරුණාම. තමන් රස විඳින්නේ තමන් හදාගත්ත සිත බව තේරුම් ගන්න තව කොච්චර කල්යයිද? මායාවක් බවුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා දාරන්නේ. විචිත්‍ර වූ වස්තුන්ගේ නෙමෙයි මේක තිබෙන්නේ තමන් හදාගත්ත තැන කියලා. ඒ හදාගත්ත එක තමයි මගේ ආත්මහුට තියෙනවා ඒක. එහෙනම් ලෝකෙ විඳින්න යාට තියෙනවා තව. ඒ නිසා විඳින්න යන්න ඕන. සෝත ගාන ජීවහා කාය අපි මේ ශරීරයට යමක් දැනෙන නොදැනෙන තැන් තියෙනවා. කතුරක් අරන් ඉසකයක් කැපුවට එහෙමනම් රිදෙන්නේ නැහැ. ඉසක අපේ මැෂින් එකට ඉසක ගහක් මුල ගැලවිලා આવොත් රිදෙනවා දැනෙනවා. කටර එකක් අරන් නියපොත්ත කැපුවට රිදෙන්නේ නැහැ. මාංශ තියෙන තරංගකින් කැපුණොත් රිදෙනවා දැනෙනවා. ඒ කියන්නේ නියාග සමෙන් ඉවත් වූ කොට සහ සමෙන් ඉවත් වූ කොට කෙස්වල ප්‍රසාද නැහැ. එනිහා පැත්ත මුළු කයම කාය ප්‍රසාදය. ඒ නිසා පහස උනහම දැනෙනවා. පඨවි ආපෝ තේජෝ සතර මහා භූතයන්ගේ යන ස්පර්ශයන් ඕන තැනකට දැනෙනවා. ඒ ඕන තැනක පවතින්නේ ප්‍රසාදය. ඒකට හම්බ වෙන්නේ ඒ මොහොතේ කාය ප්‍රසාදය තමයි හටගන්නේ. දැන් මේකේ පුද්ගලයාට කාය තියෙනවා මොනවා හරි ගෑවුවට දැනෙන්නේ නැහැ. ඔව් සමහර විට මටත් දැනෙනවා නිින්දේ ඉන්න වෙලාවට කවුරු හරි ළඟට ඇවිදින් ඇහැරවනකොට තද දෙයක් වශයෙන් දැනෙන්නේ. ළමා කාලේ එහෙම මට මතකයි මල්ලිලා නංගිලා. තද දෙයක් වශයෙන් දැනලා ඇහැරෙනවා මේ නංගි මල්ලි කියන්න මම දන්නේ නැහැ. අහදුනන් පස්සේ තමයි නංගිට තියෙන සෙනහස මල්ලිට තියෙන සෙනහස උපදින්නේ. ඉස්සර වෙලා ස්පර්ශයක් පමණයි. පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණාම විඳීම තම තමන්ට අදාළ සෙනෙහසේ විරුද්ධත්වයේ ප්‍රවාසමානයක් සමාන දෙයක්. දැන් මේ කය සම්බන්ධෙන්නුත් ඔහොමයි. එතකොට ඒකට මන ගන්නවා. මනෝ. අන්න මනෝවලදී තමයි මේකට බාහිර දෙයක් ඕන නැහැ කියන රහස තේරෙන්නේ. මනෝ කල්පනාව පැහැදිලි කරගන්න අමාරුයි. මනෝ නින්ද කල්පනා කරගන්න. මොකද කල්පනාවේදී බාහිර විරුද්ධ වෙලා තියෙන නිසා රූප පේන්නේ නැහැ. නින්දේදී බාහිර දොරවල් පහළ වෙන නිසා පහළ වෙන දේවල් පේනවා. මනෝ ඉන්ද්‍රිය. තැනක් හොයන්න බෑ. නමුත් සිත පහළ වෙනවා. රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි ඔක්කොමත් තියෙනවා. ඒකේ බලපුවම. රූප. දැන් දවල්ට නම් බාහිර දේවල් උදව්වෙන් ඇසේ කනේ නාසය පහළ වෙනවා කියමුකෝ. නිින්ද ගියන් පස්සේ කොහොමද? ඒ කියන්නේ බාහිර දේවල් තිබුණත් නැතත් Taman හදාගත දේ පහළ වෙන්නේ.
බාහිර දේ උදව්වෙන් පහළ වෙන්නේ තමන් හදාගත්ත දේ සිතට. නින්දෙදි පහළ වෙන්නේ තමන් හදාගත්ත දෙයක් තියෙනකොට ඒක බාහිර එක ඕන නැහැ. දවල්ට බාහිර දේවල් වල උදව්වෙන් සිත දකින්නවා. නින්දෙදි බාහිර දේවල් දාන්න නැතුව සිත දකින්නවා. ඔන්නෝමයි බුදුදහම විග්‍රහ කරන්නේ. චිත්තේන නීයති ලෝකෝ සිත. එමෙ චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තස්ස කාවහං කියන මේ දැන් මේ මිනිසුන් කරන්නේ චිත්තස්ස දමතභාවය අයින් කරගන්න එක. නොදැමුණු ස්වභාවයක් ඇති කරගන්න එක. ගැටෙන ස්වභාවයක් ඇති කරගන්න එක. ඒ ස්වභාවයන්ගෙන් අපේ අර සංසුන් බව විඳී ගොස් තම තමන්ට ඕනෑ පරිදි ක්‍රියා කරන්නට යොදා ගන්න ලබනවා. දැන් ඒකටත් අර මාර්ගයම පෙන්නනවා. මනෝ අනිච්චා ධම්මා අනිච්චා මනෝ විඥානං අනිච්චං. මනෝ සම්පස්සෝ අනිච්චෝ යම්පිදම් මනෝ සම්පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං අදුක්ඛං වා තම්පි. ඒ සියල්ල හටගෙන නැති වෙන එකක් කියලාද මේ කියනවා ඇත්තේ? ඒ හටගෙන නැති උනායි කියලා අපේ දුක් නැති වෙන්නේ නැහනේ. ඒ ලෝකේ කොහොම හැමෝගම හටගෙන නැති වෙනවා. ඉතින් කවුරුත් දුකින් මිදෙන්නේ නැහනේ. ඒ නිසා මේ අනිච්චා කියන්නේ අර ඇතිවීම නැතිවීමට නෙමෙයි. ඇලීමට ගැටීමට නිච්චා. නමුත් මේක හේතුඵල ධර්මයක් වශයෙන් ගත් කල ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති බව. ලෝකෙ නෙවෙයි ඒක තියෙන්නේ තමන් හදාගත්ත සිතේ බව. ඒකට ඇලීමෙන් සසර හැදෙන බව, භවබන්ධනය ඇති වෙන බව. තේරුම් ගත්තම දැන් අපට ආපහු යන්න සිද්ධ වෙනවා. අර සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා තම තමන් හදාගත්ත පෞද්ගලික දෙයක්. තම තමන්ට ආවේනික දෙයක්. ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් ගැනීම එකතු නොවීමෙන් විදර්ශනා උපේක්ෂාව. දැන් උපේක්ෂාව වශයෙන් ගැනීමෙත් පුද්ගලයා තුළ මෝහයක් තියෙන්න පුළුවන්. නමුත් විදර්ශනා උපේක්ෂාවේදී එකක්වත් කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් තොර වීම. දැන් මේක සලආයතන වර්ග නිසා ඒක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේ ඇසේ රූපය, කනේ ශබ්දය තුල පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ නැමැති පංචස්කන්ධය නේද මේ විග්‍රහ කරන්නේ තවත් තැනක. දැන් ඒක පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ සසරට බැඳෙන්නේ මේ හේතු නිසාද Taman නමත්වෙන් ගන්න නිසාද? Taman නේද ඒ වැරද්ද කරගන්නේ. අනේ වැරද්ද කරගැනීමෙන් වළකින්න කියන එක නේද මේ බුදුදහමෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. වැරද්ද කරගන්න එක සිත දමණය නැති කර ගැනීම. සිතට එන දේ අදහස් ක්‍රියාත්මක කරන්න එකතු වීම වහල් වීම. සිච්ඡස්ස දමසෝ සාදු කියන එකේ තේරුම එහෙමනම් අපිට මේ මොහොතේ මේ සම්බන්ධයෙන් කලබල වෙන්න, ඇලෙන්න, නොසන්සුන් වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඔබට තියෙනවානේ. අන්නේ යයි කියලා හොයන්න. එතකොට මේ නොසන්සුන් වීම, කලබල වීම ලෝකේ වරදක්ද ඔබේ අර සම්පස්සේ නිසා හටගත් සැප දුක් උපේක්ෂා වේදනාත් එක්කලා හටගත්ත ඇලීමේ ගැටීමේ වරදක්ද? දැන් ඔබට චිත්තස්ස දමතෝ නෑ නේද? දැන් මේ කාරණා පහෙන් එකට මේ දවස්වල ලෝකේ යම් යම් කාරණාවලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අධික උණුසුමකට, තාඩිය දැමීමකට, ජලයත් හිඟයි සමහර විට, නිවා ගන්නට අවශ්‍ය විදුලියත් හිඟයි. දැන් එතකොට Taman කැමති පරිදි සිදු නොවෙනකොට ඊට පස්සේ
පායන එකටත් බනින්න හිතෙනවා. විදුලිය කපන එකටත් බනින්න හිතෙනවා. ගමනක් යන්න තියෙනවා. වෙනදා වාහන වල ගියාද ඉන්ධන හිඟයි. දැන් ඉන්ධන හිඟයටත් බනින්න හිතෙනවා. දැන් ඔබ මොකද්ද මේ ප්‍රදර්ශනය කරන්නේ? ඔබ සතු නොසන්සුන් බව මතුවෙන්න කාරණා යෙදුණු ගමන් ඔබ සංසුන් නැති බව පෙන්වනවා මේ. ඔබ නොදැමුණු පුද්ගලයෙක් බව පෙන්වනවා. තව ඒවට ගහ ගන්න බැන ගන්න පරසතනින් ක්‍යාත අධිකාරින්ට යාම තුල ඔබේ දර්ශනීය නිත්සුකාත්මක බව ඔබ මම්මගේකට ගන්න බව ලාභය අලාභය පාඩුවේ සිදුවීම් සියල්ල මට සිදුවෙන අහිතක් අවඩක් කොට ගන්න බව පෙන්වනවා. විදුලිය ඕනනම් සපයා ගන්න එන හිටොත් වෙන උපක්‍රමයක් පාවිච්චි කරන්න ඉන්ධන නැත්තම් පොලිම ඉඳලා ලබා ගන්න පහසු වෙලාවක ඒ අවස්ථාවට සංසුන්න මුහුණ දීම නේද manussකම බෞද්ධකම කියලා කියන්නේ. ඒක ඉතින් වර්තමාන හේතුන්ගේ ඵලයක්. ඒක විවිධ හේතු තියෙන්න පුළුවන්. 40 සැරින් පස්සේ අද දක්වාම ওই හේතු එකතු වෙන්න පුළුවන් මේකට. ඔබත් ඒකට කොටස්කාරයෙක්. කොහොමද ඒ කියලා අහන්න පුළුවන්. නෑ සරල ජීවිතයක් ගත කරන්න නැතුව රට දියුණු කරනවායි කියලා තමන්ගේ වත්කමින් යැපෙන්නේ නැතුව ණය අරන් දියුණු කරන්න ගිහින් ඔබ වෙනුවෙන්නේ අරන් තියෙන්නේ. ඔබත් ඒ සැප සම්පත් අසීමිතව ආනයනය කරගත්ත අනවශ්‍ය දේවල්. දැන් ඔබ වෙනුවෙන් තමා ගත්තේ නිසා ඒකට ඒක පුද්ගල ණයබර කියනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඉහළ ගිහරුණාම විසඳුවේ නෑ කවුරුත්. දැන් ඔබත් බුදුන් වහන්සේ වදාළ පරිදි ලෝකෙට ණය වෙලා කන කෙනෙක් වෙලානේ. එහෙම දන්නේ නෑ නේද? කාරණාව. ඒ නිසා මේ වාහනයක් පදවනකොට ඒකට තියෙනවානේ ඉස්සර නම් සුක්කානම කියලා කිව්වා. තව මොකක් හරි ඕන එකක්. නැවක හරි. ඒ පදවන අත වැරදුනහම නේද ගල් වල හැප්පෙන්නේ. මේ රට නැමැති වාහනේ පදවලා තියෙන පැත්තේ මොකක් හරි පදවන්නන්ගේ හැමෝගෙම අදුරදර්ශී බවක් තිබිලා තියෙනවා කියන එක තමයි අපිට දකින්න තියෙන්නේ. මෙන්න මේ කරුණා තේරුම් ගන්න වෙනවා. මේවට අපි සතු චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ නොසන්සුන්කම එළියට අරගෙන ප්‍රතිචාර දැක්වීම මනුස්සක බොහෝ බෞද්ධකම නෙවෙයි. නීත්‍යානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග නැත්නම් ඒකට විරුද්ධ නොවීන කියන්නේ ද්වේෂය පාවිච්චි නොකර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. දඩුවම් කුලතාව තියෙනවා. ඒක නීති වැඩක්. කාට හරි බණන එක හරි ඔතන හරි අනිත් අයට විරුද්ධව ගහගන්න එක හරි බෙදා ගන්න. එතකොට ඔබ කම්පාවටපත් වෙන්න අවස්ථාවේදී අකම්පිතව ඉන්න දන්නේ නැහැ කම්පා වුණා. ඒ කියන්නේ ඔබට අනිත්‍ය අමතක වුණා. ඔබ නිත්‍ය කොට ගත්තා. ඒකයි අනිත්‍ය නිත්‍ය සංයනෝ කියන එකේ තේරුම අර මම නොවන දේවල්. දැන් අර ජේතවනාරාමේ වටේ තියෙනවා දර. මිනිස්සු ඇවිදින් දර කඩාන යනවා. වික්ෂුන්ගෙන් අහනවා මේ ඔයව ආරන් යනවා කියලා ඔබට යම් කිසි දුකක් චරිතයක් ඇති වෙනවද? නෑ ස්වාමීනි. මොකක් නිසාද? ඒවා මගේ නොවන මම නොවන නිසා කියලා. ඒ කියන්නේ දර ඒගොල්ලොන්ගේ නෙමෙයි කියන එක නෙමෙයි පෙන්වන්නේ. දුක ගෙනත් දෙන්නේ මමත් වෙන ගැනීම නිසා කියලා පෙන්වන්නේ. අන්නර මමත්වෙන් ගැනීමට කියන නමක් නිච්ඡං. මමත්වෙන් නොගැනීමට කියන නමක් අනිච්ඡං. දැන් සංසාර ගමන නිච්ඡං බුදුබණ තේරුණෙන් පස්සේ ඔන්න බලන්න පටන් ගන්න වෙනවා. ඉතින් මේක තේරුම් ගත්තේ නැතුව කේසානිච්චා ලෝමානිච්චා නකානිච්චා කිව්වට හරි අනිච්චය දුකයි අනාත්මයි කියලා කිය හිටියට හරි ඒ අදාළ තැනට ඇවිදින්නේ නැහැ නේද? ඒ ඇස කියන්නේ අර ඇස් ගුලිය රූපේ කියන්නේ ඉස්සරහා තියෙන එක හිතුවාගේ හිත එකක් හිතප එකක් තමයි. මේ සියල්ල එකක්වත් මම නෙවෙයි. නැත්නම් මේක නිසා හට ගන්න ඵලයක් මම වෙන්නේ නැහැ. නමුත් ඇලීම ගැටීම මම කරගන්න එක වරදක්. එහෙනම් ඇලීම ගැටීම වෙන්නේ නැත්නම් මම වෙන්නේ නැහැ කියලා නෙමෙයි පෙන්වන්නේ. අමඤ්ඤමානය කියලා.
දැන් මේවා අස්සෙන් හදාගත්ත ඇලීම ගැටීමට උඩ මමත්වයේ හදාදී ඔබ ඒ තුල සසර ගෙනියනවා. දැන් මොකද කරන්න ඕන? අන්න දැන් අර බුදුන් වහන්සේ වදාළ පරිදි මේ මොහොතේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ අන්න දොරවල් පහෙන් මෙන්න අරමුණු වලදී. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන ක්‍රියා ප්‍රතික්‍රියා දක්වන්න යනවා නම් නිච්චං. ලෝභ ද්වේෂ මොහ අවුලන පැත්තට. සංසිඳවන්ට නම් බුදුන් වහන්සේ වදාළ පරිදි ඒක හේතුඵල වශයෙන් හටගෙන නැසෙන දෙයක් වශයෙන් හඳුනා ගන්න ඇරුණාම ඊට එහාට ඇරෙන්න ගැටෙන්න කාරණයක් නැති බව හුරු කරන්න ඕනේ. එවං පස්ස බික්කවේ සුතවා අරේසාවකෝ චක්කුස්මින් නිබ්බින්දති. අන්න මේ දැක්ම ඇති වෙනකොට අසුත පු탁ජනයා තමයි ලෝකේ තියෙන දේවල් වල සැප තියෙනවා කියලා හිතන්නේ. සුතවත් ආර්ය ශාවකයා දැනගන්නවා ලෝකේ තියන්නේ ප්‍රත්‍ය විතරයි. අපි හදාගත්ත එකේ මේ තම තමන්ට ආවෙන එක සැප දුක් තියෙන්නේ කියන එක. එතකොට මේ සිතේ යමක් උපදවා ගන්න විඳින්න ඇලෙන්නේ නැහැ කියන එක නෙමෙයි පෙන්වන්නේ. නිබ්බින්දති කියලා කලකිරෙනවා. ඇහැ කෙරෙහි කලකිරෙනවා. ඒ සිත රවට්ටාගෙන ලෝකේ සැප විඳීම කෙරෙහි කලකිරෙනවා. ඒ සිත රවට්ටාගෙන සැප විඳීමට ලෝකේ කලාව කියලා කියනවා. ඔය නාට්‍ය හෝ චිත්‍රපටි හෝ නරඹන්න යන අය ඒකේ ඒවා තියෙනවා කියලා හිතානනේ බලන්නේ සැප. එවුන්ගේ දැක්ම. ඒවායේ රංගන විලාසයන් වෙනස්කම් අනුවගත් කළ ඔබේ සිතේ උපදින්නා වූ දෙයක් තමයි මේ රසකාමීත්වය. නැත්නම් ඒ උපදවා ගන්නට බාහිර දෙයක් උදව් කර ගැනීම පමණයි ඔබ මේ කරන්නේ. දවල්ට අපි කියමුකෝ වේදිකාවක් තුළ නාට්‍යයක් බලලා හතර වෙනවයි කියලා. සුහිනෙන් ඔබ නාට්‍යයක් දකිනවා. දැන් වේදිකාවක් තුළ තිබිලාද දැක්කේ? ඒත් ඒ සතුටම නැද්ද? දැන් අර පහළ වෙන සතුවිල්ලට අනුව එකතු වෙන එක නේද මේ සතුට කියන්නේ. දැන් ඒකට එකතු වෙන එක තමයි නිච්ඡං නැත්තම් මගේ ආත්ම කියන්නේ. ඒක හටගත්ත ගමන් නැසෙන එකක්. ඒක හේතු වල ඵලයක්. ඒක කවදාවත් ඒක තියන්න බෑ. ඒ මුලා වීමෙන් සසරක් වෙනලා සසර ඇවිදින්න පාරක් හැදෙනවරහම කවදාවත් මේක ලැබෙන්නේ නෑ. ඒවම් පස්සතෝ මෙන්න මෙහෙම දකින්නවනම් ඒ පුද්ගලයාට ආර්ය ශාවකයා කියලා කියන. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල මේ හේතුඵල න්යාමය දකින්න ඕන. දැන් ඇස කෙරෙහි, රූපය කෙරෙහි, චක්කු සම්පස්සේ කෙරෙහි, චක්කු විඥානය කෙරෙහි, සැප දුක් උපේක්ෂා වේදනා කෙරෙහි ඇලෙනවා කියන වචනේ එරෙහි එක තමයි කලකිරෙනවා කියන්නේ. ගන්න දෙයක් නැති බව දකිනවා. ඇලුනොත් සසර හැදෙනවා. නොඇලුනොත් නිබ්බින්දති. ඇත්ත ස්වභාවය අවබෝධ වීම තුළින් හේතුඵල අවශ්‍යයි. අර ඔබ කියන මේ පෙම්මතා කෙරෙහි පෙම්මතිය කලකිරනවා කියන අර්ථය නෙමෙයි. ඇලෙන්න දෙයක් නැති බව තියෙන, ආශා කරන්න නැති බව තේරුම් ගන්නවා. අන්න එතකොට අර ඇල්ම නැති වෙලා යනවා. විරජ්‍යති. රාග විරාග. ඇලෙන්න දෙයක් නැති බව තේරලා යනවා. එතකොට විරාගං විමුච්ඡති. අන්න මිදෙන්නේ ඇල්ම නැතිවීමෙන්. විමුක්තිස්මින් විමුක්ති ඥානං හෝති. එම ඇසේදී, කනේදී, නාසයේදී පෙර හටගත්තා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්කයන් හටගන්නේ නැත්නම් මිදුන බව Tamanට තේරෙනවා. වෙනදා වගේ ඇඟ රත් වෙන්නේ, ලේ රත් වෙන්නේ, කටහඬ වෙනස් වෙන්නේ නැති බව. අර ලෝක ලෝධහම හැමෙදී Taman නිශ්චල බව තේරෙනකොට. දැන් මේ අවසාන ප්‍රතිඵලයට දක්වා ඔබට හදන්න ඕනේ. අන්න සුතව ආර්ය ශ්‍රාවකයා මේ වෙච්ච වැරද්ද හදන එක තමයි මේ පිළිවෙත් පුරනවා, මඟ ගන්නවා කියලා කියන්නේ. නිදහස් වේගන යන බව දැනෙනවා. එමයි Tamanට තේරෙන්නේ.
මම සාමාන්‍යයෙන් කියනවා දුම්මල වර මාතගතර කපුවා වගේ කියලා මායම් වෙනවායි කියලා. බාහිර සංසිද්ධීන් සම්බේ දක්වන ප්‍රතිචාරය ඔබ වෙනදා දැක්වූ ප්‍රතිචාරය අතින් පයින් කයින් වචනින් පරස වචනින් ත්‍රිවිධ විතර්කයෙන් දැන් නිහඬ භවයේ ප්‍රතිචාරය කලබල නොවීමේ ප්‍රතිචාරය සංසුන් වීමේ ප්‍රතිචාරය දැන් ඔබ ළඟ චිත්තාභ්‍යන්තරේ නොසන්සුන් වෙන්න කාරණා ඉවත් කරගත්ත විට බාහිර ආර ධර්මතාවයන්ට ඔබව නොසන්සුන් කරන්නට බෑ. දැන් ලෝකෙද කාමයේ තිබිලා තියෙන්නේ ඔබ ළඟද? ඔබ ළඟ මේක නැත්තම් ලෝකේ කාරණාවල උපදින්නේ නැහැ නේද? මේ පරිවර්තනය නේද බුදු සමෙන් මේ පෙන්වන සචිත්ත පරියෝදපණං කියලා. දැන් මේක කතන්දර ඇහුවට හරි චරිත කතා ඇහුවට හරි තව මොනවා හරි ප්‍රාර්ථනා කළාට හරි හැදෙනවද? නෑ මේක ඇසම කනම නාසයම දිවම කයම හදන්න ඕන. ඒසා චක්කුණා සංවරෝ සාදු සෝතේන ගානේන જીවහා කාය මනෝ සංවරෝ සබ්බ දුක්ඛා පවංචති. ඇසෙන් කනෙන් නාසෙන් මෙන්න මේ අහු නොවන එක තමයි මේ සංවර වෙනවා හදනවා කියන්නේ. මේ තමයි මාර්ගය. මේ දේවල් පිළිබඳව කරුණ අවබෝධ කරගෙන ගුරුවරයෙකුගෙන්, කල්යාණ මිත්‍රයෙකුගෙන්, සත්පුරුෂයෙකුගෙන් අනතුරු ඔබ මේ කාරණේ යනකොට ඔබට මෙන්න මේ අවස්ථාවට අර පරණ පාරේ අහුවෙන්ට යන එකට අයෝනිසෝ මානසිකාරය කියනවා. දැන් අහුවෙන්නේ නැතුව ඉන්න සිහිය ගන්න එකට යෝනිසෝ මානසිකාරය කියනවා. අතීතයට එකතු නොවි අතහරින්න. නැවත නැවතත් ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට අරමුණෙන් අරමුණට තමන් හදාගත්ත අතීතය ඇවිදින් වද දෙනකොට අතීතය ඇවිදින් අතහරින්න හදන එක අනාගත නොදවීමෙන් ධම්මාන ධම්ම පටිපදා කියලා තියෙනවා. එතකොටයි මේ මිදීම සිදු වෙන්නේ. මේ අවසානයේ පෙන්නන්නේ මෙතෙක් ගියාපුවම සිදු වෙන දේ. දැන් චිත්තාභ්‍යන්තරයේ සිටි නැවත උපදින්න නැති බව දැනගත්තාම ඉපදීම සය වුණා. මොනවා ඉපදීමද? නැවත ඉපදීම. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ චිත්තාභ්‍යන්තරයේ නැවත ඉපදීමක් නැති බව ඉපදීම සය වුණා. කීනා ಜಾති. එතෙක් සෝවාන් සිට රහත් දක්වා බඹසර වැසීම. දැන් මුහිතම් බ්‍රහ්මචාරියම් බඹසර වසන්ත දෙයක් ආයේ නැහැ. කලිසු දෙක කරන්න දෙයක්වත් නැහැ කියලා වෙන්න. මුහිතම් බ්‍රහ්මචාරියම් බඹසර රස නිමාවිය. අන්න බුදුන් වහන්සේ මේ සසුනේ බඹසර වසන්ත එන්න කිව්වේ මෙන්න මෙතන මේ ටික කරන්න. එතන මම දක්නවා මේ බඹසර බව තියෙන්නේ සෝවාන් සිට රහත් දක්වා කාලය තුල කියලා. කාරණෙත් හරි. බ්‍රහ්මචාරියෝ බික්කවේ බන්තේ උච්චති කිත්තාවතාන කන්දේ බ්‍රහ්මචාරියෝ. ස්වාමී බඹසර කියලා කියනවා. මොකද්ද බඹසර? බඹසර සහ ප්‍රතිඵල. බඹසර ආර්ය අෂ්ටාංගික මාර්ගයන් ප්‍රතිඵල සෝවාන් ආදී මාර්ගඵල. හරි. සසුන් බඹසර මේ ඇඳුම කතාවක් නෙවෙයි. කතං කරණීයන් කියන එකේ තේරුම දුකින් මිදීමස කළ යුතු තවත් දෙයක් නැහැ. නාපරං ඉත්තත්තාය. ඒ තමා මා මහ නිවන. බලන්න මේක තිබෙන්නේ කොහෙද කියලා එතකොට. ඇසේ කනේ නාසයේ වර්තමානයේ වැඩක්. අදාළ කරුණු තේරුම් ගැනීම තුළ ඔබට අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු නිින්දෙදි හදන්න බැරි. මේ දොරවල් හයත් එක්කලා මේ රාජකාරිය තියෙනවනේ. බාහිර වැඩ කටයුතු කරන ගමන් දැන් තේරුණාද බුදු සමය අනිත්‍ය කොහෙද තියෙන්නේ කියලා? සිදුවෙන දෙයක් නෙමෙයි ඔබ බලන්න ඕන කියලා. අදාළ කාර්කම් තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව පහළ වේවායි කියන ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා බෙලියත්ත කහවත්තේ පියෝජා නිවසේ පදිංචි ගුරු සේවෙන් විශ්‍රාමික ආත්තම්මා විසින් මෙම ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. බලමු අපි ආත්තම්මගේ ප්‍රාර්ථනා මොනවද කියලා. අරමුණු 2022 මාර්තු මාස 16 වෙනි දිනට දෙවන ජන්මදිනය සමරන විදානගමගේ අදිත අනුහස් චූටි පුතුට ඔන්න ආත්තම්මගේ ප්‍රාර්ථනේ වියපත් දිනකදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබේවා. යන අරමුණින් වර්තමාන මොහොතේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ජීවත් වන සියලු බුද්ධ ශ්‍රාවකයින්ට
උපන්න කුසල් දුරු කර නූපන් කුසල් උපදවා ගැනීමට මෙම ධර්මදේශනයේ උපහාරයක් වේවා. සසර කෙටි කර ගැනීමට වීරියක් දරූ පරලෝසපත් බාරොන් සිල්වා ගාල්ල වෙල්ලාල පියාණන්ට හේවා හන්නාගල ලැන්සිනා සොපි අමරසිංහ මෑණියන්ටත් යලි මනුස්ස ප්‍රතිලාභයක් ලැබ කල්යාණ මිත්‍ර ඇසුරක් ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අනුගමන ප්‍රතිපදාවක් තුළ සියලු දුක් කෙලවර කර ගන්නට ලැබේවා. පියෝජා ජයසංකා දියණිය සහ ජගත් කුමාර පුතණුවන්ගේ ධම්මග දියුණු වේවා. බලන්න මේ ආත්තම්මගේ ආර්ථික සමෘද්ධ වේවා උගතෙක් වේවා කියලා කතා කරනවට වඩා ඒවෙන් ලැබෙන්නේ නැති සැනසීමක් මේ පැත්තෙන් හම්බ වෙනවා කියලා දැනගෙන තමන් යමක් ලැබමින් මේ දරුවන්ටත් ප්‍රාර්ථනා කරනවා. නිවන තමා ළඟම ඇති දෙයක් බව පෙන්වා දෙන ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක්ඛ නිරෝගීව මේ සසරේ අවසන් මුත්පත්ති භාව වේවායි ප්‍රාර්ථනා කරනවා. මෞතුමියනි ඔබේ පැතුම් සියල්ල ශ්‍රේෂ්ඨයි. දෙවෙනි වතාවක් මම කියවන්නේ ධර්ම දානයක් සඳහා මූලික දන් දරා ධර්ම දානයක් දීම තුළ ඒ පැතුම් සඵල වේවා ඔබතුමියටත්. තවදුරටත් මේ ආසව ශේ කරගන්න තිබෙනවා නම් ශේ කර ගැනීම තුළ සසර ගමන නවත ගන්න පුළුවන් නම් නවත ගන්න නැත්නම් නවත ගැනීම සඳහා වයසත් එක්කලා ඉදිරි ජීවිතයේ ඒ සඳහාවත් උත්පත්තියක් ලබන්න හේතු වාසනා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. සබ්බිහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहखयो निभायन्